අයිබෝන් පුතේ අපි මේ වෙනකොට පුනරීක්ෂණ පන්තියේ සාකච්ඡා කරමින් ඉන්නේ ඉදිකිරීම් තාක්ෂණ වේදයේ කොන්ක්‍රීට් කියන මාතෘකාව පිළිබඳව. ඒතකොට ගිය සතිය වෙනකොට කොන්ක්‍රීට් වැරගැන්වීම කියන මාතෘකාවට එනකම් සාකච්ඡා කළා. වැරගැන්වීමේ ආකාර ටික සාකච්ඡා කරගන්න අපිට බැරි වුණා. ඉතින් මම අද දවසේදී කොන්ක්‍රීට් වැරගැන්වීම සිදු කරන විදිහ වැරගැන්වුම් කම්බි කොන්ක්‍රීට් එකට යොදන ආකාරය සාකච්ඡා කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් ටිකයි ඉගෙන ගන්න දෙයක් තියෙනවා මෙතනදී. අපි සාමාන්‍යයෙන් තියරි පන්තිලේ ඉගෙන ගත්ත දරුවෙක් නම් දන්නවා මොකක්ද මෙතන තියෙන්නේ කියන එක. නමුත් අපි කොහොම වුණත් තියරි රිවිෂන් කියලා වෙනසක් නැති වෙන්නම මෙතන සම්පූර්ණම කොටස් ටික සාකච්ඡා කරන්න ඕන. හරි. පුතාලා මෙහෙම බලන්න. පිටු අංක 16 මෙන්න මේ නිබන්ධනයේ නේ නෙල්සන් මැන්ඩෙලා ඉන්න නිබන්ධනයේ පිටු අංක 16ට යන්න ඕලා. පිටු අංක 16ට යන්න. පිටු අංක 16 අනුමාන මාතෘකාවක් තියෙනවා. කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම. කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම. ඊට පස්සේ තියෙනවා කැන්ටිලීවර් සඳහා වැරගැන්වුම් යෙදීම. කොන්ක්‍රීට් බාල්ක සඳහා වැරගැන්වුම් යෙදීම. කොන්ක්‍රීට් කුළුණු සඳහා වැරගැන්වුම් යෙදීම කියලා සහ ස්ලැබ් පුවරු සඳහා වැරගැන්වුම් යෙදීම කියන අවස්ථා පහක් තියෙනවා පුතේ අපිට මේ පාඩමේදී සාකච්ඡා කරන්න. හරි. දැන් ඔයාලා මෙහෙම කරන්න ඕන. උතර නෝට් එක කොහොමද තිබිච්චද? දැන් මම සාමාන්‍ය පන්ති උගන්වනකොට ටියුට් එකේ තියෙන දේට අමතරව වෙනත් දේවල් උගන්වනවනේ. දැන් මෙතන සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඔයාලා වෙන කොළ කිහිපයක් ගන්න. නැත්නම් වෙන ලියන පොතක් හරි මොනවද ලියන නෝට් එකක් ලියන පොතක් ඇදිනේ. ඒකේ ලියන්න මෙන්න මෙහෙම මාතෘකාවක්. ලියන පුතේ ලියන කොළ කිහිපයක හරි නැත්නම් පොතක හරි කවන්න ලියන්න මාතෘකාවක්. කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීම. කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීම. කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීම. හරි. මෙන්න පුතේ කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යොදන අවස්ථා අපි කතා කරන අපේ විෂයට පහක්. පළවෙනි එක තමයි කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම. කොහොමද කොන්ක්‍රීට් ලෑල්ලකට වැරගැන්වුම් යොදන්නේ? දෙක තමයි දෙවෙනි එක තමයි කොහොමද කැන්ටිලීවරයකට වැරගැන්වුම් යොදන්නේ? කැන්ටිලීවරයකට වැරගැන්වුම් යොදන්නේ. කැන්ටිලීවර. කැන්ටිලීවර. තුන තමයි අපි සාකච්ඡා කරන කොන්ක්‍රීට් බාල්කය. බාල්කයකට කොහොමද වැරගැන්වුම් යොදන්නේ? හතරවෙනි එක තමයි කුළුණු. කුළුණු තියෙන්නේ. තට්ටු ඉදිකිරීම කරනකොට කුළුණු රාමුවට ගන්නෙ. අන්නේ කුළුණකට කොහොමද වැරගැන්වුම් යොදන්නේ කියන එක. පහ කොන්ක්‍රීට් පුවරුව. පුවරුව ස්ලැබ් එක කියන්නේ පුවරුව. ස්ලැබ්. ස්ලැබ් එකකට කොහොමද වැරගැන්වුම් බඳින්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මෙන්න මේ අවස්ථා පහ තමයි පුතේ අපිට විභාගෙට බලාපොරොත්තු වෙන්නේ. මේ පහ තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වෙනකොට විභාගෙට මේක අහලා තියෙනවා. මේක අහලා තියෙනවා. මේක අහලා තියෙනවා. ස්ලැබ් එකේ MCQ තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක රචනා පේපරේ මට මතක හැටියට තාම ආවේ නැහැ. ඔය තරු දාලා දෙන අවස්ථාව. බාල්ක සහ පුවරු අපිට තාම විභාගයේදී රචනාමය පේපරේ මට මතක හැටියට වෙනසක් වෙන්න පුළුවන් දන්නේ. මේ දෙකම ආවේ නැහැ විභාගයේදී. මේ වෙනකොට ඇවිල්ලා නැහැ. එහෙනම් අපි කතා කරන්නේ කොන්ක්‍රීට් ලෑල්ල, කැන්ටිලීවර, බාල්ක, කුළුණු, පුවරු කියන ඒ වගේ ටිකක් විශේෂ ලෙස වැදගත් කරලත් කතා කරමු. බාල්ක සහ පුවරුවකට වැරගැන්වීම දන ආකාරය. හරිද වැඩි? රයිට්. මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න.
කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීමේදී කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීමේදී කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීමේදී විවිධ ස්ථාන සඳහා විවිධ ස්ථාන සඳහා විවිධාකාර ක්‍රමයන්ට විවිධාකාර ස්ථාන සඳහා විවිධාකාර ක්‍රමයන්ට වැරගැන්වුම් යෙදීම සිදු කෙරේ. වැරගැන්වුම් යෙදීම සිදු කෙරේ. වැරගැන්වුම් යෙදීම සිදු කෙරේ. ප්‍රධාන වශයෙන් කමාවක් දාලා එක කොන්ක්‍රීට් ලෑල්ල සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම දෙක කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වුම් යෙදීම කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වුම් යෙදීම කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වුම් යෙදීම තුන කොන්ක්‍රීට් බාල්ක සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් බාල්ක සඳහා වැරගැන්වුම් යෙදීම හතර කොන්ක්‍රීට් කුළුණු සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් කුළුණු සඳහා වැරගැන්වුම් යෙදීම පහ අවසාන එක කොන්ක්‍රීට් පුවරු සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් පුවරු සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් පුවරු සඳහා වැරගැන්වුම් යෙදීම හරිද? එහෙමනම් පුතේ අපි අපේ විෂයට සාකච්ඡා කරනවා කොන්ක්‍රීට් ලෑල්ලක් කොහොමද වැරගැන්වුම් යොදන්නේ කැන්ටිලීවරයකට කොහොමද වැරගැන්වුම් දාන්නේ බාල්කයක් සඳහා කොහොමද වැරගැන්වුම් බඳින්නේ කුළුණු සඳහා කොහොමද වැරගැන්වුම් බඳින්නේ පුවරු සඳහා කොහොමද වැරගැන්වුම් බඳින්නේ කියලා. එහෙනම් අපි මේවා එකින් එකට සාකච්ඡා කරමු. හරියනම් පුතේ ලියා ගන්න අනුමාතෘකාවක් කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යෙදීම right දැන් මේ වත බලන්න කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වීම යෙදීම කියලා මාතෘකාව ලියලා මේ පැත්ත බලා ගන්න. පළවෙනි අවස්ථාව කියලා දෙන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න. සාමාන්‍යයෙන් අපේ විෂයට කොන්ක්‍රීට් ලෑල්ලක් ගැන උගන්වන්න කිව්වහම ගුරුවත් පොතේ තියෙනවා ඒකට එක්සැම්පල් එකක් ගන්න කියලා. ඒ තමයි පුතේ
නගරාශ්‍රිතව ජලය බැහැලා යන කාණු පද්ධති තියෙන්නේ. මතක් කරලා බලන්න. ඔයාලගේ ආසන්නයේම තියෙන නගරයේ ජලය බැහැලා යන කාණු පද්ධතියක් හදලා තියෙනවනේ. ඒ කාණු පද්ධතියේ කාණුවේ දෙපැත්තෙන් මෙහෙම කොන්ක්‍රීට් දෙකක් ඇවිල්ලා නේ කොන්ක්‍රීට් ආධාරක දෙකක් ඇවිල්ලා ඒ ආධාරක දෙක මත තියලා තියෙනවා මොකද්ද? සාමාන්‍යයෙන් අඩි 2ක් විතර පල්ල අඩි 3ක් විතර දිග වෙච්ච කොන්ක්‍රීට් ලෑල්ලක් තියලා තියෙනවා. අන්නේ කොන්ක්‍රීට් ලෑල්ලට වැරගැන්නුම් බැඳලා තියෙන්නේ මම මේ අද කියලා දෙන විදිහට. ඕක තමයි ඔයාලගේ විෂය ගුරුවත් පොතේ තියෙන උදාහරණය. එතකොට මම මේක පැහැදිලි කරන්න ආධාරක දෙකක් අඳිනවා. මෙන්න ආධාරක දෙක. මෙන්න ආධාරක දෙක මත කොන්ක්‍රීට් ලෑල්ලක් තියලා තියෙනවා. මෙන්න මේ කොන්ක්‍රීට් ලෑල්ලට තමයි වැරගැන්නුම් බඳින්න ඕන. අහන්නේ කොහොමද වැරගැන්නුම් බඳින්නේ කියලා. අහන්නේ කොහොමද වැරගැන්නුම් බඳින්නේ කියලා. කොහොමද කරන්නේ? හරි ඒක වැරගැන්නුම් යොදන විදිහ අඳින්න කලින් අපි ඉගෙන ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ පුතේ මේ වගේ කොන්ක්‍රීට් ලෑල්ලක මැදින් බලයක් යෙදුණා කියලා. මේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත මැදින් බලයක් යෙදුවා කියලා හිතමුකෝ. දැන් මේ කොන්ක්‍රීට් ලෑල්ලට මොකද වෙන්නේ? හොඳට හිතලා කියන්න. මේ කොන්ක්‍රීට් ලෑල්ලේ මැදින් බලයක් යෙදුවට පස්සේ මේ කොන්ක්‍රීට් ලෑල්ලට දැන් මොකද වෙන්නේ? කියන්න බලන්න ඔයාලා. වෙන දේ තමයි පුතේ මේ වගේ කොන්ක්‍රීට් ලෑල්ලක බලය යොදනකොට කොන්ක්‍රීට් ලෑල්ල මැදින් පාත් වෙනවා මෙහෙම. ඕක තමයි සිද්ධ වෙන්නේ. මෙහෙම කොන්ක්‍රීට් ලෑල්ල මැදින් පාත් වෙනවා. මේ කොන්ක්‍රීට් ලෑල්ල මැදින් පාත් වෙන නිසා මෙන්න මේ යට පෘෂ්ඨය මොකද වෙන්නේ? මෙහෙම දෙපැත්තට ඇදෙනවා. යට පෘෂ්ඨය මෙහෙම දෙපැත්තට ඇදෙනවා. උඩ පෘෂ්ඨය මෙහෙම වෙතට ලං වෙනවා. යට පෘෂ්ඨය ඇදෙනවා ඉහළ පෘෂ්ඨය ලං වෙනවා. මෙන්න මේ ඇදෙන පෘෂ්ඨය එතකොට තමයි පුතේ මේ දැන් හිතන්නකො ටිකක් කොන්ක්‍රීට් ලෑල්ලක් තියලා මෙහෙම ඇදින් මෙහෙම බලය දෙනවා. දෙනකොට මෙහෙම මැදින් පාත් වෙනවා. පාත් වෙනවා කියන්නේ යට පෘෂ්ඨ මෙහෙම ඇදෙනවා දෙපැත්තට. උඩ පෘෂ්ඨ මෙහෙම ලං වෙනවා. හොඳට කරලා බලන්නකෝ ඔයාලා. ඒ ඍජු පොම් කැලක් කරන් තියලා ඕනනම් කරලා බලන්නකෝ මේ වැඩේ. හොඳට බලන්න පුළුවන්. හරි? ඒ නිසා මේ කොන්ක්‍රීට් එක කැඩෙන්නේ උඩ පෘෂ්ඨයෙන්ද යට පෘෂ්ඨයෙන්ද පුතේ? මේවැනි කොන්ක්‍රීට් ලෑල්ලක මැදින් බලයක් දුන්නොත් මෙවැනි කොන්ක්‍රීට් ලෑල්ලක් කඩලා යන්නේ මෙන්න මෙහෙම යට පෘෂ්ඨය. යට පෘෂ්ඨය. අන්න එහෙම පුතේ කොන්ක්‍රීට් එක බිඳෙන කැඩෙන යට පෘෂ්ඨය අපි මේ යට පෘෂ්ඨයේ පවතින ආසන්න ප්‍රදේශය අපි සලකනවා ආතතික කලාපය කියලා. ආතතික කලාපය කියලා. කැඩෙන්නේ නැති ඉහළ පෘෂ්ඨය අපි හඳුන්වනවා පුතේ සම්පීඩන කලාපය කියලා. සම්පීඩන කලාපය කියලා. සම්පීඩණයටවත් ආතතියටවත් ලක් නොවන මෙන්න මේ මැද කලාපය එයාගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මේ මැද කලාපය අපි කියනවා උදාසීන කලාපය කියලා. උදාසීන කලාපය කියලා. එතකොට ආධාරක දෙකක් මත පවතින කොන්ක්‍රීට් ලෑල්ලක් මත ඉහළින් බලයක් දුන්නාම ඒ කොන්ක්‍රීට් ලෑල්ල මැදින් පාත් වෙනවා. මැදින් පාත් වෙනවා කියන්නේ යටම තියෙන පෘෂ්ඨය දෙපැත්තට ඇදෙනවා. ඇදෙන නිසා අපි එන්නේ ප්‍රදේශයට අපි කියනවා ආතතික කලාපය කියලා. උඩම තියෙන පෘෂ්ඨය මෙහෙම සංකෝචනය වෙනවා. අන්නේ උඩම තියෙන පෘෂ්ඨයට අපි කියනවා පුතේ සම්පීඩන කලාපය කියලා. මේ කොන්ක්‍රීට් එකේ මැදට මධ්‍ය අක්ෂරයේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
අපි ඒ නිසා ඒ ප්‍රදේශය අපි කියනවා උදාසීන කලාපය කියලා. එතකොට මේ කොන්ක්‍රීට් එක කැඩෙන්නේ පුතේ මොන කලාපයෙන්ද? මේ කොන්ක්‍රීට් එක කැඩෙනවා නම් කැඩෙන්නේ අනිවාර්යෙන්ම ආතතික කලාපයෙන්. ආතතික කලාපයෙන්. මොකද කොන්ක්‍රීට් එකට ආතතියට ඔරොත්තු දීමේ හැකියාවක් අඩුයි. නැත්තේ නැහැ, තියෙනවා. ආතතියට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි. ඒ නිසා ඇදෙනකොට මේ වගේ කොන්ක්‍රීට් එකක් කැඩිලා යන්න තියෙන ප්‍රතිශතය වැඩි. අපි ඒ නිසා මෙවැනි කොන්ක්‍රීට් එකක් ආතතික බලය නිසා කැඩී බිඳී යාමෙන් ආරක්ෂා කරගන්න මෙවැනි කොන්ක්‍රීට් එකක් ඇදීමේදී ආතතික බලය නිසා කැඩී බිඳී යාමෙන් ආරක්ෂා කරගන්න පුංචි වැඩක් කරනවා. ඒ තමයි මෙන්න මේ ආතතික කලාපයට වැරගැන්නුම් කම්බි යොදනවා. ආතතික කලාපයට වැරගැන්නුම් කම්බි යොදනවා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. හරි? ඔන්න බලා ගන්න. ආතතිය ලෑල්ලක් නෙමේක. වෙන්නේ එහෙනම් ආතතික කලාපය කියන්නේ යට. එහෙනම් යට කලාපෙට අනිවාර්යයෙන්ම ගිය සතිය කිව්වා වගේ වැස්ම තියෙන්න ඕනේ ඈ. බාහිර පෘෂ්ඨයයි වැරගැන්නුම් කම්බිය අතර මෙන්න මෙහෙම පරතරයක් තියෙන්න ඕන. අපි ඒකට කියවනේ වැස්ම කියලා. මෙහි දිගටත් කම්බි දාලා මෙම කෙටි අතරත් කම්බි දානවා. හැබැයි මේ වැරගැන්නුම් බැඳලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මොන පරතරේ තියලාද? අන්න වැස්ම. නැත්තම් තව නමක් කියනවා හුදු ආවරණය කියලා. වැස්ම එහෙම නැත්නම් හුදු ආවරණයේ පවතින ලෙස මෙන්න මේ විදිහට වැරගැන්නුම් කම්බි බැඳීම තමයි අපි සිද්ධ කරන්නේ. එහෙනම් මෙන්න තියෙනවා පුතේ කොන්ක්‍රීට් ලෑල්ලකට වැරගැන්නුම් යොදන ආකාරය. හරිද වැඩි? හරි. ඔයාලා දැන් මෙහෙම ඒ කියලා දාලා නෙමෙයි ඔයාලා මාතෘකාව ලියුවානේ කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්නුම් යෙදීම කියලා. මේ රූපය අඳින්න. මේ රූපය ඇඳලා නම් කරන්න. ඊට පස්සේ ඊට යටින් මේ රූපය අඳින්න. මේ රූපය අඳිනකොට මෙන්න මේ වැරගැන්නුම් ටික රතු පෑනකින් අඳින්න. ඊට පස්සේ වැස්ම හුදු ආවරණේ නම් කරගන්න. හරි මම ඔයාලට දෙනවා චූටි වෙලාවක් ලස්සන පුතේ වැඩේ කරගන්න.
හරි. එතකොට ඔය තියෙන්නේ එතකොට කොන්ක්‍රීට් ලෑල්ලක් සඳහා වැරගැන්වුම් යොදන ආකාරය. right අපිට ඊළඟට තියෙන පුතේ ටියුට් එකේ මොකද්ද? ටියුට් එකේ තියෙන්නේ මොකද්ද පුතේ? කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වීම යෙදීම. හරි. ඔයාලා ඊළඟ අනුපාතිකාව ලියා ගන්න. කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වීම යෙදීම. කැන්ටිලීවරයක් සඳහා වැරගැන්වීම යෙදීම. ඉස්සලාම දැනගන්න ඕනේ මොකද්ද? කැන්ටිලීවරයක් කියන්නේ මොකක්ද කියන එක. පුතේ කැන්ටිලීවරයක් කියලා කියන්නේ කුමන හෝ කොන්ක්‍රීට් අවයවයක් මොකක් හරි කොන්ක්‍රීට් කොටසක් අරන් එම කොන්ක්‍රීට් කොටසේ එක් කෙළවරක් නිදහස්ව අනෙක් කෙළවර කුමන හෝ ආධාරකයකට සම්බන්ධ කරලා තියෙනවා නම් එවැනි කොන්ක්‍රීට් අවයවයක් අපි කියනවා කැන්ටිලීවරයක් කියලා. කොන්ක්‍රීට් කොටසක එක් කෙළවරක් නිදහස්ව තියලා අනෙක් කෙළවර ආධාරකයකට සම්බන්ධ කරලා තියෙනවා නම් අපි එවැනි කොන්ක්‍රීට් කොටසකට කියනවා කැන්ටිලීවරයක් කියලා. කැන්ටිලීවරයක් කියලා. එහෙනම් මම මේ අඳින්න යන්නේ කැන්ටිලීවරයක්. සාමාන්‍යයෙන් කැන්ටිලීවර දකින්න පුළුවන් පුතේ ඔය තරප්පු පෙළවල් වල. තරප්පු පෙළවල් වල අපි දැකලා තියෙන ඇතම් තරප්පු තියෙනවා. ඒ තරප්පු එක තරප්පුවක එක් කෙළවරයි බිත්තියට හයි වෙලා තියෙන්නේ. අනෙක් කෙළවර වෙන්න මේ විදිහට නිදහස්ව තියෙන්නේ. බලන්න. මේක බිත්තිය කියලා හිතන්නකෝ. මේ බිත්තිය දිග තියනවා කියන්නේ මේ බිත්තියට මේ කොන්ක්‍රීට් එක සම්බන්ධ කරගෙන එක පැත්තයි. මේ පැත්ත නිදහස්. ඒ නිසා මෙවැනි කොන්ක්‍රීට් එකක් අපි හඳුන්වනවා නාමයකින් කැන්ටිලීවරයක් කියලා. මොකද්ද පුතේ කියන්නේ මේකට? කැන්ටිලීවරය කියලා. දැන් මේ කැන්ටිලීවරය මත මෙන්න මෙහෙම බලයක් මම යොදනවා. ඉතින් කැන්ටිලීවරය මත මම බලයක් යොදනවා. මේ විදිහට බලයක් දුන්නාම මෙන්න මේ කැන්ටිලීවරයේ හැසිරීම පොඩ්ඩක් මට ඔයාලා කියන්න. කොහොමද මේක හැසිරෙන්නේ කියලා? මේ පැත්තෙන් බලය දුන්නාම හරියට නිකන් අර අපි පිහිනුම් තටාකයකට පනින්න තියෙන කොන්ක්‍රීට් එකක් හදුවා නම් ඒත් එහෙම තමයි. ඇතම් පිහිනුම් තටාක තියෙන්නේ මෙහෙම. ඔහොම තියෙනවා පිහිනුම් තටාකය වෙන්න තියෙනවා පිහිනුම් තටාකය. මේ පිහිනුම් තටාකය. මේක තමයි වතුර පුරලා තියෙන පිහිනුම් තටාකය. ඒ පිහිනුම් තටාකයට එක පැත්තකින් මෙහෙම බිත්තියක් බැඳලා ඒකට ගහලා දෙනවා තරප්පු මෙහෙම. ඊට පස්සේ මේ පිහිනුම් තටාකේ මේ පැත්තට මෙන්න මෙහෙම ආධාරකයක් මෙහෙම වෙලා තියෙනවා. තටාකේ පැත්තට. ඊට පස්සේ මිනිස්සෙක් මෙතනින් මේ තරප්පු දිගේ නැගලා මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතෙන් ඇවිල්ලා හරිද? මේකට මෙහෙම පයින්නවා. දැකලා දෙනවා නේද? මේකට පයින්නවා මෙහෙම. පයින්. පයින්නේ හොම. right. එතකොට මොකද වෙන්නේ? මේ මිනිස්සයා මේ කෙලවරට අවිල්ලා අපි දැකලා තියෙන දැන් මම මේ කෙලවරට මෙහෙම උඩ පයින්නවා හොම. උඩ පයින්න මොකද වෙන්නේ? මේ කෙලවර දෙයක් වෙනවා. අපි දැකලා තියෙනවා. මේ කෙලවර මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ මෙතන තියෙන කැන්ටිලීවරයක්. මෙතන තියෙන කැන්ටිලීවර. ඒකම තමයි මම මේ යන්නේ. ඒකම තමයි මම යන්නේ. එතකොට ඒ වගේ විදිහට මෙතනින් ගිහිල්ලා බරක් යෙදුන ගමන් මේක මොකද වෙන්නේ? අන්න මේ මෙහෙම පාත් වෙනවා. ඔන්නෝම පාත් වෙනවා. ඔන්නෝම පාත් වෙනවා. මේ කොන්ක්‍රීට් එක මෙහෙම උඩින් පාත් වෙනවා. මෙහෙම පාත් වෙනකොට මේ ඉහළ පෘෂ්ඨය මොකද වෙන්නේ? අන්න මෙන්න මේ ඉහළ පෘෂ්ඨය පුතේ දෙපැත්තට ඇදෙනවා. ඉහළ පෘෂ්ඨය දෙපැත්තට ඇදෙනවා. පහළ පෘෂ්ඨය ලං වෙනවා. පහළ පෘෂ්ඨය ලං වෙනවා. පහළ පෘෂ්ඨය ලං වෙනවා. අන්න ඒ නිසා මෙවැනි කැන්ටිලීවරයක් කැඩුනොත් කැඩෙන්නේ ඉහළ පෘෂ්ඨයෙන්ද පහළ පෘෂ්ඨයෙන්ද? අනිවාර්යෙන්ම මෙවැනි කැන්ටිලීවරයක් කැඩෙන්නේ පුතේ ඉහළ පෘෂ්ඨයෙන්. ඉහළ පෘෂ්ඨය තමයි මෙහෙම ට්‍රැක්ස් යන්නේ. එතකොට කැඩෙන්නේ ඉහළ පෘෂ්ඨයෙන්. අන්න ඒ නිසා අන්නේ කැඩෙන පෘෂ්ඨය සහිත කලාපයේ ප්‍රදේශය අපි හඳුන්වනවා ආතතික කලාපය කියලා. ආතතික කලාපය කියලා.
අනෙක් කලාපේ නැත්නම් යට කලාපේ අපි හඳුන්වනවා සම්පීඩන කලාපේ කියලා සම්පීඩන කලාපය කියලා සම්පීඩන කලාපය කිසිදු වෙනසක් සිදු නොවන මෙන්න මේ මැද එනේ මැදට අපි කියනවා එතකොට ඉස්සලා වගේම පුතේ මොකද්ද උදාසීන කලාපය කියලා උදාසීන කලාපය එහෙනම් දැන් පුතේ මට ඔයාලා කියන්න මෙවැනි කොන්ක්‍රීටයක් ආරක්ෂා කරගන්න නම් මෙවැනි කොන්ක්‍රීටයක් මත බලයක් යදනකොට ඇතිවන්නා වූ ආතතිය හේතුවෙන් මේක කැඩී යාම වළක්වා ගන්න නම් මේ කොන්ක්‍රීට් එකට වැරගැන්නුම් බඳින්න ඕන ඉහළ පෘෂ්ඨයේද පහළ පෘෂ්ඨයෙන්ද ඉහළ පෘෂ්ඨයේ එහෙම නැත්නම් ආතතික කලාපයෙන් තමයි වැරගැන්නුම් යොදන්න ඕන වෙන්න එහෙනම් වැරගැන්නුම් දානවා මම මේකම තව පාරක් අඳිනවා ඔයාලා ලස්සනට අඳින්නේ දැන් මම ඉස්සෙල්ලා උඩ එකම අඳිනකොට මගේ අතින් වර්ධින්න පුළුවන් කැතට එන්න පුළුවන් තියෙන්නේ ඔන්න තියෙනවා හරි දැන් මොකද කරන්නේ මෙන්න දානවා වැරගැන්නුම් ඔන්න වැරගන්නුම් ගම්මල කොහෙන්ද බදින්නේ අන්න පුතේ ඉහලින් ආතතික කලාපෙන් තමයි වැරගන්නුම් බදින්නේ හැබැයි ඒකෙත් තියෙන්නේ මොකද්ද අනිවාර්යෙන්ම හුදු ආවරණය එහෙම නැත්නම් වැස්ම අනිවාර්යෙන්ම තියෙන්න ඕන එහෙනම් මේ වැරගන්නුම් කම්බිහා මෙන්න මේ කොන්ක්‍රීට් එකේ ආතතික කලාපයට දාල පෘෂ්ඨයත් එක්ක තියෙන්න ඕන හුදු ආවරණය සාමාන්‍යයෙන් ඔය හුදු ආවරණයේ ප්‍රමාණය අඟල් භාගයක් විතර. එහෙම නැත්නම් මෙන්න මේ යොදා ගන්න කම්බියේ විස්කම්බයට සමාන ප්‍රමාණයක් තමයි ඔය හුදු ආවරණය එහෙම නැත්නම් වැස්ම විදිහට තියන්නේ. වැස්ම විදිහට තියන්නේ. හරි එහෙනම් මේ තමයි දරුවනේ මොකද්ද? කැන්ඩිලීවර් සඳහා වැරගැන්නුම් යොදන ආකාරය. right. අඳ ගන්න පුතේ ලස්සනට. කැන්ඩිලීවර් සඳහා වැරගැනීමේදී අවස්ථා දෙක ලස්සන අඳ ගන්න. පාට පැන් භාවිතා කරලා
මං කරන්න කාලේ මදි නම් ඉතින් නවත්තලා ඉවරලා ඇඳ ගන්න. හරි